මේක බලන්න මේ ස්වභාවික පරිසර පද්ධතිය හා නිර්මිත පරිසර පද්ධතිය ටික කරන්න තියෙනවා. කලින් මාතෘකාවේ පරිසර පද්ධතියක් අපි හැඳින්වීම කරානේ. පරිසර පද්ධතියක් කියලා කියන්නේ කිසියම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවීන් ඒගොල්ලෝ අතර අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරය ඒ ටික ඔක්කොම එකතු කරලා ගත්තම අපි කියනවා පරිසර පද්ධතියක් කියලා. ඒ උදාහරණ කිහිපයක් වනාන්තරයක් කියන්නේ පරිසර පද්ධතියක්, පොකුණක් කියන්නේ පරිසර පද්ධතිය, දිලා යන ශාක කොටයක් කියන්නේ පරිසර පද්ධතිය. ඒකට ඒ වගේ ස්ථාන අපි පරිසර පද්ධතියක් කියලා හඳුන්වනවා. ඒත් මේකදී අපි කරන්නේ මේ පරිසර පද්ධති වර්ගීකරණය කරන මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ස්වාභාවික පද්ධති සහ නිර්මිත පද්ධති විදිහට. ස්වභාවික කියලා කියන්නේ අපිට ස්වභාවිකව දකින්න පුළුවන් පරිසර පද්ධති තියෙනවා. ඉබේ හැදිච්ච ඒවා. නිර්මිත කියන්නේ මිනිසා විසින් හදපු ඒවා. ඒ ස්වභාවික ඒවා නැවත බෙදා ගන්නවා ජලජ සහ භෞමික පරිසර විදිහට. ස්වභාවික ජලජ පරිසරයක් තියෙනවා ගංගා වගේ, මුහුදු සාගරය වගේ. භෞමික පරිසර පද්ධතියක් තියෙනවා වනාන්තර, තනබිම් වගේ පරිසර පද්ධති. යා නිර්මිත කියලා කියන්නේ මිනිස්සු විසින් හදපු ඒවා. මිනිස්සු යාලට ජීවත් වෙන්න වාසස්ථාන විදිහට හදාගෙන තියෙනවා මේ පරිසර පද්ධති. ඊට අමතරව වගා කටයුතු කරන්න හදලා තියෙනවා. කර්මාන්ත ඉදි කරලා තියෙනවා. ඒ වගේ මිනිස්සු විසින් හදපු පරිසර පද්ධතිත් තියෙනවා. ඒත් මේකේ ලියාගන්න මුලින්ම මේ ස්වභාවික පද්ධතිය යටතේ ස්වභාවික ජලජ පරිසර පද්ධතිය තියෙනවා. ඒවට මූලික වශයෙන් අයිති වෙනවා විශේෂයෙන්ම කරදියේව මුහුදු හා සාගර පද්ධති. ඊට පස්සේ මිරිදිය ඒ විදිහට ගංගා ඇලදොල පොකුණු ඒ වගේ. ඒත් මේ ඉස්සෙල්ලාම කතා කරන්නේ මිරිදිය පරිසර පද්ධතිය. මුල්ම කියන්නේ මිරිදිය. ඊට පස්සේ තියෙනවා කරදිය විදිහට මුහුදු සාගර කලපුර නම් වැඩියෙන්. කිවුල් දිය තියෙන මිරිදිය කරදිය ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ කිවුල් දියවත් වෙනවා කලපු ගම්මෝ ඒ වගේ ස්ථානවල කිවුල් දිය පරිසර පද්ධතිය කරනවා. එන භෞමික පරිසර නැවත බෙදා ගන්නවා වනාන්තර සහ තනබිම් විදිහට. වනාන්තර එක එක වර්ග තියෙනවා. තනබිම් වල නැවත එක එක වර්ග තියෙනවා. දැන් නිර්මිත කියන්නේ මිනිස්සු හදපු ඒවා. ඒකට යාළුවා වගා කටයුතු වලට කෘෂිකාර්මික පරිසර පද්ධති ඉදි කරලා තියෙනවා. දැන් ඒගොල්ලන් ජීවත් වෙන්න කාර්මික පරිසර හදලා තියෙනවා කර්මාන්ත ඉදි කරලා. දැන් ජීවත් වීම සඳහා ජනාවාස ඉදි කරලා තියෙනවා. මේකට අපි කියනවා ජනාවාස පරිසර පද්ධති. මේ විදිහට අපිට නිර්මිත පරිසරات නැවත වෙන් කරන්න පුළුවන්. කෘෂිකාර්මික කාර්මික සහ ජනාවාස විදිහට. ඊළඟට තියෙන්නේ ස්වාභාවික ජලජ පරිසර පද්ධති. මේ ඉස්සෙල්ලාම කතා කරන්නේ මෙන්න මේ ජලජ පරිසර පද්ධති වර්ග තුන ගැන. මිරිදිය, කරදිය සහ කිවුල්. උතර ඒ යටතේ ඉස්සෙල්ලාම තියෙනවා ගංගාව ගැන. ගංගා කියන්නේ මිරිදිය ජලයේ සහිත පරිසර පද්ධති. ගොඩක් ගංගා පටන් ගන්නේ මධ්‍යම කඳුකරේ උස් බිම් වල තියෙන ජල ධාරා ප්‍රදේශවලින්. දැන් සමනල කන්දෙන් පටන් ගන්නවා ගොඩක් ගංගා. ඊළඟට හෝටන් තැන්නෙන් පටන් ගන්න ගංගා තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා උස් බිම් වලින් මධ්‍යම කඳුකරෙන් තමයි පටන් අරගෙන රට වටේටම ගලාගෙන යන්නේ. ඊට පස්සේ ගලා යන ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනය අනුව ගංගාවල ජල මට්ටම අඩු වැඩි වෙනවා. ඒක කඳුකරයට වැඩිපුර වහිනවා නම් ගංගාවල ජල මට්ටම වැඩි වෙනවා. ගංගා වැස්ස අඩුයි නම් ජල මට්ටම අඩු වෙනවා. ඇතැම් ගංගා වියලි කාලයේදී කුඩා දිය පහරකට සීමා වෙන්නත් පුළුවන්. ගංගාව ඉස්මත්තේ සිට මෝය දක්වා විවිධ ශාක හා සත්ත්ව විශේෂ වාසය කරනවා. ගංගාවක් පටන් ගන්න තැන ඉඳන් ගංගාව ඉවර වෙන්නේ ගම් මෝයකින් මෝය දක්වාම විවිධාකාර ශාක විශේෂ සත්ත්ව විශේෂ ජීවත් වෙනවා. ඒතර අපිට කෘෂිකාර්මික ජල අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්. ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජලය, හේන් ගොවිතැනට අවශ්‍ය ජලය හැම දෙයකටම ඕන කරන ජලය ලබා ගන්න කෘෂිකාර්මික ජල අවශ්‍යතාවලට ජලය සපය ගන්න ගංගාවලින්. ඊළඟට ජල විදුලිය හදන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් හදන්න බෑ. සාමාන්‍යයෙන් සුළු ජල ප්‍රමාණ විදුලි බලාගාර ගංගාස්තෝ ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ ගංගා වලින් දිය ඇලි ආරම්භ වෙන ස්ථානවල ජලාශය ඉදි කරලා අපිට මේ ලොකු බලාගාර හදන්න පුළුවන්.
ප්‍රවාහන කටයුතු වලටත් ගංගා උදව් වෙනවා. නැ බෝට්ටු වලින්, පොරු පාරු වලින් එහා මෙහා බඩු ගෙනියන්න පුළුවන්. ඒතර උදාහරණ විදිහට ලංකාවේ ලොකුම දිගම ගඟ විදිහට මහවැලි ගඟ තියෙනවා. මහවැලි, කැලණි, කළුවලවි වගේ ප්‍රධාන ගංගා උදාහරණ කිහිපයක් ඒකට ලියන්න. මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ. ගංගා ඉතින් ගොඩක් තියෙනවා. ප්‍රධාන ගංගා ටිකක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා ගම්මෝය. ගංගාවක් ගිහිල්ලා මුහුදට වැටෙන ගම්මෝය වලින්. ගංගාවක් මුහුදට ගලා බසින ස්ථානවලට ගම්මෝයක් කියලා කියනවා. ගම්මෝයකදී කරදිය සහ මිරිදිය මිශ්‍ර වෙන හින්දා කිවුල් දිය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි දැන් මහවැලි ගඟ ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනවා. එතකොට ඒ තැන්වලදී මේ වඩදිය බාදිය වෙලාවට මුහුදේ වඩදිය තියෙන වෙලාවට මුහුදු ජලය ඇතුළට යනවා. බාදිය වෙලාවට ගංගා ජලය එළියට ගලනවා. ඒත් එහෙම වෙනකොට කරදිය මිරිදිය මිශ්‍රණයක් තමයි ගොඩක් වෙලාවට ගම්මෝය වල තියෙන්නේ. කිවුල් දිය වෙසෙන කකුලුව වගේ සත්තු, ඉස්සෝ වගේ සත්තු ඒ ස්ථානවල වැඩිපුර ජීවත් වෙනවා. ගංගාවෙන් අරගෙන රොම්මඩ වැලි වගේ දේවල් තැන්පත් වෙලා ගම්මෝය ආශ්‍රිතව පොඩි ත්‍රිකෝණාකාර දූපත් වගේ යදෙනවා. අපි ඒවට කියනවා ඩෙල්ටා කියලා. ගම්මෝය ආශ්‍රිතව මේ ඩෙල්ටා වනුත් දකින්න පුළුවන්. ඒතර ගම්මෝය වලත් වැදගත්කම් කීපයක් තියෙනවා. කරදිය සහ මිරිදිය මිශ්‍ර වීම වැළැක්වීම, ආර්ථික වටිනාකමින් යුත් මත්ස්‍ය විශේෂ බහුල වීම, ජෛව විවිධත්වය ඉතා ඉහළ වීම. ඒතර නිදසුන් කීපයක් ලියන්න පුළුවන් අපිට. උදාහරණ විදිහට මහවැලි ගඟ මුහුදට වැටෙන තැන මහවැලි ගම්මෝය පිහිටලා තියෙනවා. මේකේ වරහණක් දාලා ලියන්න. කොඩ්ඩියාර් සහ තම්බලගම් කියන බොක්කට විවෘත වෙනවා. මේ කලින් පාඩමේ කිව්වේ මේකේ කලින් කොටස කිව්වේ මේ කලින් පාඩම 9 වෙනි පාඩමේ අර මානව පරිණාම පාඩමේ කියවනේ අර තමලගම් බොක්ක ජීවත් වෙනවා කියලා ලාම්පු බෙල්ල කියලා. ලාම්පු බෙල්ලනේ. ඒ වගේ වැදගත් සත්ත්ව විශේෂ මේ ගම්මෝය ආශ්‍රිතව ඉන්නවා. ඊට පස්සේ තියෙනවා කලපු. කලපුවක් කොහොම විශේෂයෙන් මඩ කලපුව එහෙම මතක් වෙනවා. කලපුව කියන එක මේ රට අභ්‍යන්තරයට විවෘත වෙලා තියෙනවා. පොඩි ඉඩකින් තමයි මුහුදට විවෘත වෙන්නේ. මේ පැත්තේ මුහුද වෙනවා. මේ පැත්තේ ගොඩබිම තියෙනවා. වැලිපර හෝ කොළල්පර මගින් ස්ථීරව මුහුදෙන් වෙන්වෙච්ච නමුත් වසරේ එක් කාලයකදී පමණක් මුහුදත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර මෙන්න මේ පොඩි හිඩැස කොළල්පර වලින් වගේ වෙන් වෙලා තියෙනවා. වසරේ එක් කාලයකදී මේ කොළල්පර වලටත් උඩින් මුහුදත් එක්ක මේ ජලය සම්බන්ධ වෙනවා. මේකෙත් තියෙන්නේ කිවුල් දිය. ඇතුළටත් වතුර එනවා, එළියටත් එනවා. ඒ නිසා මෙතනත් ගොඩක් වෙලාවට කිවුල් දිය ජලය තමයි තියෙන්නේ. ඒතර ඒකෙත් අපිට ඉස්සන්ම ගා කරන්න පුළුවන්. කකුලුවන් ගොඩක් වෙන කාලෙටද ඒකට සම්බන්ධ වෙන්නේ. මුහුදු ජලය වැඩි වෙන කාලෙට මේ පැත්තත් එක්ක සම්බන්ධ වෙනවා. ඉස්සන් කකුලුවන් බෙල්ලන් වගේ සතුන් බහුලව වෙසෙන නිසා දීවර කටයුතු වලට මේක උදව් වෙනවා. කලපුව ආශ්‍රිතව ඉස්සෝ වගාව බහුලව සිදු කරනවා. කඩොලාන ලෙස හැඳින්වෙන චාක ප්‍රජාව කලපුව ආශ්‍රිතව පිහිටයි. එමගින් සමුද්‍ර කාදනය අඩු කරනවා. මුහුදු කාදනය අඩු කරන්න උදව් වෙනවා මේ සුනාමි වෙලාවෙත් කඩොලාන තිබිච්ච තැන් වලින් ගොඩක් මේ සුනාමි වල අඩුවෙන් තමයි ආවෙත් රට ඇතුළට. ඒකට ඒ වගේ මේ මුහුදු කාදනය අඩු කරන්න ඒ කඩොලාන පරිසර අපිට උදව් වෙනවා. සංචාරක ආකර්ෂණයේ බහුලයි. අලංකාර පරිසර පද්ධතියක් කියලා කොළල් පර තියෙනවා.
ඒ වගේ දේවල් නිසා සංචාරක ආකර්ෂණය ඒ ස්ථානවල වැඩි. ඒකත් උදාහරණ කීපයක් ලියන්න පුළුවන් කලපු වලට. මේ දවස්වල මඩ කලපුව මඩ කලපුවත් පුළුවන්. මීගම කලපුවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අර නැවක්ම වෙච්ච නිසා. මොකක්ද නේද අය අර නැවක් ගිනි ගත්තා නේ. මේ එක්ස්පර්ල් ඒක පර්ල් මොකක්ද නේද? ඒකෙන් අර ගොඩක් මේ තත්තු එහෙම මැරිලා ගොඩ ගහලා තිබ්බා. මේකට ඊට පස්සේ තියෙනවා ගංගාශ්‍රිත පරිසර පද්ධති. ගංගාශ්‍රිත පරිසර ගත්තම මේ ගංගාවක් දෙපැත්තේ පරිසරයට අපි කියනවා ගංගාශ්‍රිත පරිසර කියලා. ගංගාවක් ආරම්භ වන ස්ථානයේ සිට මුහුදට වැටෙන ස්ථානයේ දක්වා ඇති ගංගාව දෙපස පරිසරය ගංගාශ්‍රිත පරිසර කියලා හඳුන්වනවා. පිටාර තැනි වැඩිතලා වගුරු බිම් යනාදී පරිසර මේට අයිති වෙනවා. ගංගා පිටාර ගලන කාලෙට සමහර වෙලාවට ඒවා යට වෙන්න පුළුවන්. විල්ලු කියන්නේත් ගංගාශ්‍රිත තෙත් බිම් වර්ගයක් කියලා තියෙනවා. ගංගාවක් වැසි කාලයේදී පිටාර ගැලීම නිසා පිටාර තැන් නිර්මාණය වෙනවා. ඒතකොට පිටාර තැනි වලින් අපිට වැලි එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට උදව් වෙනවා. ඒත් වගුරු බිම් ඒවත් ඔක්කොට දාලායිද සමහර කාලවලට වගුරු බිම් වලට ජලය හම්බ වෙන්නෙත් මේ ගංගා පිටාර ගලලා ඒවෙන් තමයි වගුරු බිම් වලට යන්නේ ජලය. මෙරදිය දීවර කර්මාන්තයට යොදා ගන්න පුළුවන්. ගංගාව ඔස්සේ ගලා එන රොන් මඩ ආදිය අවසාදනය වීමෙන් පිටාර තැනිවල පස ඉතාම සාරවත්. බෝගවගාවට උළු කර්මාන්තයට ගඩොල් කර්මාන්තයට මැටි වගේ එකතු කරගන්න ඒ මේ ගංගාශ්‍රිත පරිසරය අපිට උදව් වෙනවා. මුලින්ම ජනාවාස පිහිටුව ගත්තෙත් ඔය ගංගාශ්‍රිත පරිසර ආශ්‍රිත වන මිනිස්සු. වගා කටයුතු වල ජලයේම පහසුවෙන් ගන්න පුළුවන්. සරුසාර මේ පසක් තියෙනවා. ඒ වගේ දේවල් නිසා කෘෂි කර්මාන්තයට ගොඩක් තෝරගත්තේ මුල්ම කාලේ නම් මිනිස්සු ජනාවාස හදාගත්තේ මේ ගංගාශ්‍රිත පරිසරවල. මෙතන උදාහරණ විදිහට මහවැලි ගඟ දෙපැත්තේ මේ ගංගාශ්‍රිත පරිසරයේ දිගටම තියෙනවා. උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. නැගෙනහිර මහවැලි පිටාර තැන. අර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේම තියෙනෙත් ඒ වගේ ගංගාශ්‍රිත පරිසරවල ඊජිප්තුවේ යුප්‍රටිස් ටයිග්‍රිස් වගේ ගංගා දෙපැත්තේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේමත් මුල් කාලේ ඇති වෙලා තියෙන ගංගාශ්‍රිත පරිසර පදනම් කරනවා. එතකොට මේ විදිහට විශේෂයෙන්ම ගංගා ඊළඟ කලපු ගම්මෝයවල් ගංගාශ්‍රිත පරිසර මේ ඔක්කොම අයිති වෙන්නේ මිරිදිය පරිසර පද්ධතිය වලට. අවසානක තියෙනවා අභ්‍යන්තර ජලාශ. ස්වභාවිකව නිර්මාණය වූ විල් සහ පොකුණු මෙන්ම මිනිසා විසින් නිර්මිත වැව්ද අභ්‍යන්තර ජලාශ ලෙස සලකන්න පුළුවන්. තෙත් කලාපය වගේම වියලි කලාපයේ දකින්න පුළුවන් මේවා මිරිදිය පරිසර පද්ධති වේ. ඕලු නෙළුම් මානෙල් කෙකටියා වගේ ශාක මාළුවෝ ගෙම්බෝ මැඩියෝ සර්පයෝ දියබල්ලු ජලාශිත පක්ෂීන් වගේ කට්ටිය මේ ආශ්‍රිතව බහුලව දකින්න. දියබල්ලු ගැන කාටද අර මේ ඔය සූ එකේම ඉන්න සෙල්ලම් එහෙම පෙන්නන. අර සීහෝස් නේ සීහෝස් නෙමෙයි මොකද්ද තියෙනද සීලයින්ද මොකක්ද නේ කියන්නේ උන්ස කලකොල් ඉන්නවද මේ අභ්‍යන්තර ජලාශවල ඉන්නවා. මුහුද නෙමෙයිද සී ලයන් නෙමෙයි අර මේ මුහුදු සිංහයා නෙමෙයි මුහුදු දිය බල්ලෝ. යා ෆොටෝ එකක් දාන්න. කෘෂි කර්මාන්තර ජලය ගන්න පුළුවන් වැව් වලින් එහෙම විශේෂයෙන් වියලි කාලයේදී ජලය එකතු මේ ලබා ගන්න වැදගත් වෙනවා. මෙරදිය දීවර කර්මාන්තයට වැව් මාළු එකතු කරන්න පොකුණු වලින් මාළු අල්ලන්න පුළුවන්.
ඒ වගේ දීවර කර්මාන්තයටත් මේ උදව් වෙනවා අභ්‍යන්තර ජලාශ. ඒතර උදාහරණ විදියට විශාලම වැවක් මේ පරාක්‍රම සමුද්‍රය. කලා වැව, තිසා වැව, මෙන්නේරිය වැව, පොඩි පොඩි පොකුණු ඒ ඔක්කොම අභ්‍යන්තර ජලාශ වල තමයි ඇති. ඒතර දැන් මේකේ අපි මේ ඔය මේ සතාද නෑ ඔය සිංහුද සිංහයනේ. ඒ කොහෙන්ද නේද? Google ගත්ත අල්ලගේ උදාවේ. උද සර් නෑ සී ඩෝග් කියලා ගහුව මූවා ඔය වගේම තමයි පොඩ්ඩක් වෙනස් මේ. ඊට පස්සේ තියෙනවා සාගර කියනනම් කරදිය පරිසර පද්ධති. දැන් මෙතන සමහර ඒවා තිබුණා මේ මිරිදියව, සමහර ඒවා තිබුණා කිවුල් දියව. ගංගා කියන්නේ මිරිදිය. ඊට කලපු ගත්තම කිවුල් දිය. ගම්මෝය ගත්තම කිවුල් දිය. අභ්‍යන්තර ජලාශ නම් මිරිදිය. ඊට පස්සේ සාගරය කියන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් වසා සිටින කරදිය සහිත ප්‍රදේශ සාගරය ලෙස හැඳින්වේ. ඇල්ගී, බුහුබාවන්, බෙල්ලන්, මත්ස්‍යයන් යනාදී අතිවිශාල ජීවී ප්‍රජාවක් සාගරයේ ජීවත් වෙනවා. සාගර වලින් තමයි ජෛව විවිධත්වයේ ඉහළ පරිසර පද්ධතියක්, කියන්නේ සත්තු ගොඩක් ජීවත් වෙනවානේ. කැස් බෑව වගේ වඳ වෙලා යන සත්ත්ව විශේෂත් ගොඩක් ඉන්නවා. ලුණු නිපදවීමට සාගර ජලය පාවිච්චි කරන්න පුළුවන්. දීවර කර්මාන්තයට වැදගත් වෙනවා. සාගර තරංග වලින් විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. ලංකාවේ නම් කරන්නේ සමහර රටවල කරනවා. සංචාරක ආකර්ෂණය වැදගත් වෙනවා. විශේෂයෙන් මේ කොරල් පර වගේ පරිසර පද්ධති, මුහුදු වෙරළ, ඒ වගේ දේවල් සංචාරකයන් ආකර්ෂණය කරන්න උදව් වෙනවා. ඒතර ඒකෙත් සුවිශේෂී වැදගත්කම් ටික අරගෙන උදාහරණ කීපයක් ලියන්නේ සාගර ප්‍රධානය වන 5යි දේ. ඒකට අමතරව රතු මුහුද, කහ මුහුද, ඒ වගේ දේවල් සාගර වලටයි. ලංකාව වටේ නම් තියෙන ඉතින් ඉන්දියන් සාගරය. ලංකාවේ ඉගෙන ගන්න නිසා අපි ඒකේ විශාලම සාගරයේ විදිහට පැසිෆික් සාගරය. පොඩි පොඩි මුහුදු තියෙන රතු මුහුද, කහ මුහුද, මල මුහුද. ඊට පස්සේ තියෙනවා තෙත් බීම් ගැන. වර්ෂයේ වැඩි කාලයක් ජලයෙන් යට වී පවතින වගුරු සහිත භූමියේ මිරිදිය, කරදිය මෙන්ම මිනිසා විසින් නිර්මිත තෙත් බිම් ඇත. මේවායිත් අපිට මේ තෙත් බිම් කියන ඒවාත් ඉස්සර කාලේ නම් මේ එච්චර වැදගත්කමක් නැහැ කියලා මේවා වහලා දාන්න කටයුතු කරලා පස්පුරවල මේවා වහපු කාලයක් තිබ්බා. නමුත් පස්සේ හොයාගත්ත මේ තෙත් බිම් කියන ඒවා ගොඩක් උදව් වෙනවා ගම් වතුරෙන් වළක්වන්න. ගම් වතුර පාලනය, භූගත ජලයේ පෝෂණය, ජල ධාරාවල ස්ථායීතාව පවත්වා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. මේ වගේ මේ ගම් වතුර තත්ත්වයෙන් පාලනය කරන්න ගංගාව මේ ජලය එකතු කරන බේසමක් විදියට නැත්නම් ජල බෙස්මක් විදියට මේ තෙත් බිම් ක්‍රියාත්මක වෙනවා. මුතුරාජවල එහෙම මේ වගේ විශාල තෙත් බිම් තියෙනවා. වැඩි ප්‍රමාණයක් ඒවයිත් ගොඩ කරලා තියෙනවා. නමුත් දැන් මේ තෙත් බිම් මේ පරිසර පද්ධති වල තියෙන්න ඕනි කියලා හොයාගත්ත නිසා ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඉස්සර කාලේ මදුරු හෙම්බෝ වෙන වැඩක් නැති බිම් කියලා තමයි වහලා දෙන්නේ.
නමුත් ඒවා උදව් වෙනවා ගම් වතුර වගේ තත්ත්ව පාලනය වෙන්න. විවිධ නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තවලට ඔව් අහලා දැම්ම කිව්වේ. ඒ කියන්නේ පස් පුරවල තෙත්බිම් වැහුවා මේ ඒවා නිකන් ප්‍රයෝජනයක් නැති ඒවා කියලා. නමුත් පස්සේ මේකේ වැදගත්කමක් තියෙනවා කියලා. එතකොට සිටි අවුරුදු ගාණක් ආපු වතුර එතනට මෙනවනේ. ඔය ඒ කියන්නේ පස්සේ වලින් ඒක සම්පූර්ණයෙන් තෙත්බිම් කියන්නේ ජල බෙස්ම වලින් ජල බේසන් වගේ ජල එකතු කරන ස්ථාන. ඒවා ගොඩ කරාට පස්සේ වතුර පහළ බිම ඉස්සුනාම වතුර එන්නේ නැහැ නේ වටේ. පහත් බීමක් වගේ තියෙනකොට තමයි වතුර එකතු වෙලා ජලයේ මේ ගබඩා වෙලා තියෙන්නේ. ඒවා ගොඩ කරපුවාම ඉතින් ජලය යන්න ඒවට නේද ඔය මේ ගොඩ කරනවා කියලා කියන්නේ ඒවටනේ. එහෙම ගොඩ කරපුවාම අර ගංගාවල ජලය යන්න දිහාවක් නේ. එතකොට ඉතින් ජනාවාසවලට එහෙම හානි කරන ගම් වතුර ඇති වෙනවා. ඔය තෙත්බිම් තියෙන උදාහරණ විදිහට මුතුරාජවෙල තෙත්බිම්. ඒතර ඒ විදිහට කරදිය මිරිදිය සහ කෙවුල් දිය විදිහට මේ ස්වභාවික ජලජ පරිසර අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්වාභාවික භෞමික පරිසර පද්ධති. ඒ යටතේ මුලින්ම තියෙන්නේ වනාන්තර ගැන. ඒ වනාන්තර ගත්තාම වනාන්තර ප්‍රධාන වර්ග කිහිපයක් තියෙනවා. වැදගත්ම වනාන්තර වර්ගය තමයි තෙත් වර්ෂා වනාන්තර, නැත්තම් නිවර්තන වැසි වනාන්තර, තෙත් සදාහරිත වනාන්තර වගේ එක එක නම් වලින් කියනවා. සිංහරාජය කියන්නේ මේ වගේ වනාන්තරය. මේ වනාන්තර තමයි ගොඩක්ම අපිට උදව් වෙන්නේ ජෛව විවිධත්වයේ ඉතාම අධික වනාන්තර විශේෂයක් විදිහට මේවා හඳුනා ගන්න පුළුවන්. මේ තෙත් සදාහරිත කියලා කියන්නේ මේ අවුරුද්ද පුරාම කොළ පාටින් මේ වනාන්තර දකින්න පුළුවන්. ඒ කියන්නේ කොළ හැලීමක් මොනවත් නැහැ. අවුරුද්ද පුරාම කොළ පාට වනාන්තරයක් විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. වර්ෂාපතනයේ වසර පුරාම පවතින උෂ්ණ තෙත් දේශගුණයක් තියෙනවා. අවුරුද්ද පුරාම වැස්ස දෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයක් සහ වර්ෂාපතනයක් තියෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කට වඩා ඉහළයි. කණජ ප්‍රතිචක්‍රීකරණය විශාල වශයෙන් සිදු වෙනවා. ඒ කියන්නේ ශාකමිය ගිහිල්ලා ඒ පසටම එකතු වෙලා ඒකෙන් ආය අලුත් ශාක හැටියලා ඒ විදිහට කණජ චක්‍රීකරණය දිගින් දිගටම සිදු වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 900ක් දක්වා ප්‍රදේශවල පිහිටයි. මීටර 900කට වඩා උසයි නම් අපි ඒවට කියනවා කඳුකර වනාන්තර. 900 දක්වා උස වෙනකම් කියනවා තෙත් වර්ෂා වනාන්තර. මේකේ විශේෂයෙන්ම හොර කීන මිල්ල, හල් මිල්ල නැදුන් වගේ ආර්ථික වටිනාකමක් තියෙන ශාක බහුලව තියෙනවා. මීටර 40ක් වගේ උස ශාකක් තියෙනවා. මේ වනාන්තරවල මේ ගොඩක් තරඟේ වැඩි ගස් ළඟින් තියෙන හින්දා සූර්යාලෝකය ගන්න ගස් පුළුවන් තරම් උස යනවා. ඒ නිසා ඊටාම උස ගස් මේකේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ශාකවල මුදුන් ස්තරීභවනය වෙලා තියෙනවා. සමහර ගස්වල ගස් උඩටම ගිහිල්ලා තමයි එයාගේ කොළ හදන්නේ. අතු බෙදෙන්නේ. ඒකට ඒවා උඩින්ම තියෙනවා. තව සමහර ගස් ටිකක් උස ගිහිල්ලා එයාගේ අතු බෙදනවා. ඒකට තව ස්තරයක් හැදෙනවා. තව සමහර ගස් පොඩි ගස් තියෙනවා. තව සමහර ගස් යටි රෝපණ විදියට ඊටාම කුඩා ශාක තියෙනවා. ඒතර මේ ලොකු ගස් වලින් උඩු වියන හැදිලා තියෙනවා. ඊළඟ ගස් වල මේවට කියන නෙරු ස්තරය කියන්නේ. ඊට පස්සේ උඩු වියන තියෙනවා. යටි වියන තියෙනවා. යටි ශාක තියෙනවා. ඊට අමතරව වැල් වර්ගයමත් මේවා දිගේ යනවා. ආරෝහක ශාකත් තියෙනවා. අපිශාක හා ආරෝහක ශාක බහුලයි. ගස් උඩ හැදෙන ගස් අපිශාක ඒවත් තියෙනවා. ආරෝහක ශාක වැල් වර්ගයේ තියෙති මේවයි උඩට උඩට යනවා. මේ විදිහට විශාල විවිධත්වයක් මේ වනාන්තරවල තියෙනවා. මේ ඇතුළට යද්දි ගොඩක් අඳුරුයි. ගස් ළඟින් තියෙන හින්දා ගොඩක් අඳුරු පරිසරයක් තමයි තියෙන්නේ. ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ ගොඩක් ජීවත් වෙනවා. සිංහරාජය වගේ ගත්තම විශාල සත්ත්ව වේදත්වයක් ශාක වේදත්වයක් තියෙනවා. රටක ජල සම්පත සුරකින සුවිශේෂී පරිසරයක්. මුළු රටටම වර්ෂාපතනය දෙන්නේ මේ තෙත් සදාහරිත වනාන්තර වලින් තමයි. උත්සේදනයෙන් ජලය වාෂ්ප කරලා භූගත ජල මට්ටම ආරක්ෂා කරගෙන මේ ගංගාව ජල පෝෂක ප්‍රදේශ විදිහට වැදගත් වෙනවා. මේ ඔක්කොම කරමින් රටක ජල සම්පත සුරකින්න මේ ප්‍රදේශ ජල පෝෂක ප්‍රදේශ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ගංගාවලට අතු ගංගා එකතු කරලා ගොඩක් වෙලාට ගංගා පටන් ගන්න කඳුකර වනාන්තර වලින්. ඊට පස්සේ අතු ගංගා එකතු වෙන්නේ මේ වගේ සදාහරිත වනාන්තර වල. ඒතර ප්‍රධානම උදාහරණයක් විදිහට
මේ සිංහරාජ වනාන්තරය නම් කරන්න පුළුවන්. පිතුල් වල කන්නැලිය දෙදියගල නාකියා දෙන ඊට පස්සේ තියෙනවා කඳුකර වනාන්තර. අපි මීටර් 900ක් දක්වා යනකම් තියෙන තෙත් සදාහරිත වනාන්තර. එතනින් පස්සේ මීටර් 900න් පස්සේ කන්ද උඩට යන්න යන්න තියෙන්නේ කඳුකර වනාන්තර. ඒක සිරිපාදේ වගේ යනකොට මුලින් දකින්න පුළුවන් සදාහරිත වනාන්තර. ඊට පස්සේ කන්ද නගිනකොට කඳුකර වනාන්තර හම්බ වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 900ටත් වඩා ඉහළ ප්‍රදේශවල තමයි තියෙන්නේ. මේ වගේ වැස්ස ගොඩක්ම වැඩි. දැන් අර වගේ නම් මිලිමීටර් 2000ක් වගේනේ. මේකේ තියෙනවා මිලිමීටර් 4000ක් වෙනකම් අධික වර්ෂාපතනයක් දකින්න පුළුවන්. අධික සුළං නිසා ශාක කුරුයි. අර තෙත් වනාන්තර වගේ උස ගස් නැහැ. ගොඩක් මිටි ගස් තමයි තියෙන්නේ. කඳන් ඔක්කොම ඇඹරිලා පොඩි පත්‍ර මුදුන් පැතලි වෙලා. හුලම් පාර සැරයි. ඒ නිසා ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න මිටි පැතලි ඇඹරිච්ච ගස් තමයි තියෙන්නේ. වල්සපු වෙරළු මිහිරිය දං කීන වගේ ශාක විශේෂ වඳුරා උණහපුළුවා දඳුල එන ගෝන වගේ සත්ත්ව විශේෂ දකින්න පුළුවන්. ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව ජීවත් වෙනවා. පෙත් සදාර්ථ වනාන්තර වගේම මේවත් අපිට වැදගත් වනාන්තර. ජල පෝෂක ප්‍රදේශ ජල මූලාශ්‍ර ගංගා ගොඩක් පටන් ගන්නෙ කඳුකර වනාන්තර ආශ්‍රිතව. පාංශු කාදනය අඩු කරන්න නායනයක අඩු කරන්න මේ වනාන්තර තියෙනක ගොඩක් වැදගත් වෙනවා. උදාහරණ විදිහට සමනල කන්ද ප්‍රධාන කඳුකර වනාන්තරයක් ගංගා ගොඩක් පටන් ගන්න සමනල කන්ද නකල්ස් කඳු පන්ති හග්ගල ඊළඟට තියෙනවා වියලි කලාපෙත් වනාන්තර තියෙනවා. වියලි කලාපයේ තියෙන වනාන්තරවල අපි කියනවා වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. වඩාත් ශුෂ්ක නොවන වියලි කලාපීය ප්‍රදේශවල අනුරාධපුරේ පොළොන්නරුව ඒ වගේ පැතිවල මේ වනාන්තර දකින්න පුළුවන්. මේ වගේ නම් ගස් ටිකක් ඈතින් ඈත තියෙන්නේ. අර මේ තෙත් සදාහරිත වනාන්තර වගේ ගොඩාක් ළඟින් ළඟින් ගස් නැහැ. උස ගස් තියෙන ඈතින් ඈත. ඒ අතර තියෙනවා යටි ශාක පොඩි පොඩි ගස් බහුලව තියෙනවා. වර්ෂාපතනයත් අර වගේ ලොකුවට නෑ 1200යි 1900 වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මැයි ඉඳන් සැප්තැම්බර් දක්වා දීර්ඝ නියන් සමයක් තියෙනවා. මේ කාලෙදී සක්‍රිය වෙන නිර්ජදික මෝසම්නේ. ඒතර නියත පැත්තට වර්ෂාව වැඩි, ඊසාන පැත්තට වර්ෂාව අඩුයි. ඒතර මේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවලට මේ කාලෙට වැස්ස හම්බෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා දිගු නියන් සමයක් තියෙනවා. සදාහරිත වගේම පතනශීලී ශාක. සමහර ගස් තියෙන අවුරුද්ද පුරාම කොළ පාටින් තියෙනවා. සමහර ගස්වල අවුරුද්දේ අර නියං කාලවලදී කොළ හැලෙනවා. ඒ නිසා පතනශීලී ශාකත් මේ වනාන්තරවල දකින්න පුළුවන්. උදාහරණ විදිහට පළු බුරුත වීර කෝන් කළුවර වෙලං කොළොන් කළු මෙදිරිය හල්මිල්ල කොහොඹ වගේ දැවමේ වටිනාකමක් තියෙන ශාක. ගොඩක් ගෘහ භාණ්ඩ හදන්න ගස් කපා ගන්න වනාන්තර ආශ්‍රිතයි. මේකෙත් මුවන් වඳුරන් දිවියන් දැන් කොටියන්ට එහෙම අර සදාහෘත වනාන්තරවල එහෙම දුවන්න අමාරු වෙන ගස් වැඩි හින්දා මේවයි ගස් අතර හොඳට ඉඩ තියෙන හින්දා මේ වගේ වේගෙන් දුවන සත්තු ගොඩක් ඉන්නවා. මුවෝ වඳුරෝ කොටි වලස්සු දඬුලේන්නු වගේ සත්තු අලිය තුන් එහෙමත් ඉන්නවා. ඇත්තුන් දුන්නත් මේවා ඇතුලේ එහා මෙහා යන්න දෙන්න ලේසියිනේ. ඒ නිසා මේ සත්තු බහුලව ජීවත් වෙන්නේ මේ වියලි මිශ්‍ර සදාහෘත වනාන්තරවල. ඒතර ඒකටත් උදාහරණ කීපයක් දෙන්න.
යාල වනාන්තරේ ගොඩක් අය ට්‍රිප් එහෙම යන බලන්න. ඊළඟට විල්පත්තු වනාන්තරය කපලා විනාශ කරන්න නඩු එහෙමත් දාලා තියෙනවා. වස්ගමුව ජාතික වනෝද්‍යානය මේ ගොඩක් ඒවා සංරක්ෂණ වනාන්තර වශයෙන් නම් කරලා තියෙනවා. දේවයි ගස් එහෙම කපන්න බෑ අවසරයක් නැති. ඊළඟට තියෙනවා කටුපඳුරු සහ ලඳු කැල. ඒතර දැන් වර්ෂාපතනේ ගොඩාක් මඩු ප්‍රදේශ තියෙනවානේ. ඔය දකුණු පළාතෙන් ගත්තම හම්බන්තොට වගේ ප්‍රදේශ. ඊළඟට වයඹ පළාතෙන් ගත්තම පුත්තලම් වගේ ප්‍රදේශ. ඒවට වර්ෂාපතනේ ගොඩක් මඩුයි දිගු නියන් සමයක් තියෙනවා. ඒ වාර්ෂික වර්ෂාපතනේ 1250ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. උෂ්ණත්වය ගොඩක් වැඩි. මේ ප්‍රදේශ වලට අපි කියනවා අර්ධ ශුෂ්ක කලාප කියලා. ශුෂ්ක කියන්නේ ගොඩක් වැස්ස අඩු නිසා. පරිසර තත්ත්වවල ඔත්තු දෙන පරිදි පත්‍ර කුඩා වීම බැස්ස ගොඩක් අඩුයිනි වර්ෂාපතනය අඩු නිසා තියෙන ජලය ආරක්ෂා කරගන්න අනුවර්තන කරනවා. පත්‍ර කුඩා වෙලා පත්‍ර මාංශල වෙලා ජලය ගබඩා වෙලා පත්‍ර සංඛ්‍යාව ගොඩක් අඩුයි. කඳේ ජලය තැන්පත් වෙලා තියෙනවා පතොක් වගේ ගස්. කටු සහිත වීම, කිරි සහිත වීම මේ වගේ අනුවර්තන තියෙනවා. ඒතර මේ පරිසර පද්ධතිය තමයි නවහන්දි, පතොක්, දලු, කනේරු, අන්දර, එරමිනියා, කෝමාරිකා වගේ ගොඩක් ශුෂ්ක ශාක තමයි මේ පරිසරවල ජීවත් වෙන්නේ. ඒවයි වැස්ස ගොඩක් මඩුයි. ඒ නිසා මේ ගොඩක් ගස් තියෙන්නේ ශුෂ්ක කලාපයට ඔරොත්තු දෙන ආකාරයේ අනුවර්තන තියෙන ශාක තමයි තියෙන්නේ පතොක් වගේ ගස්. උදාහරණයක් විදිහට දකුණු පළාතෙන් ගත්තම හම්බන්තොට වයඹ පළාතෙන් ගත්තම පුත්තලම උතුරු පළාතෙන් කිලිනොච්චිය ඒ විදිහට වනාන්තර ශ්‍රී ලංකාවේ තියෙන වනාන්තර ප්‍රධාන වර්ග 4කට බෙදන්න පුළුවන්. මුලින්ම කිව්වේ තෙත් සදාහරිත වනාන්තර, ඊළඟට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කඳුකර වනාන්තර, ඊළඟට කටුපඳුරු සහ ලඳු කැල. මේ විදිහට ප්‍රධාන වනාන්තර වර්ග 4කට බෙදලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවික භෞමික පරිසරවල අනිත් වර්ගය තමයි තන බිම්. තන බිමුත් අපිට වර්ග කීපයකට බෙදන්න පුළුවන්. ඒ ඉස්සල්ලාම තියෙනවා තෙත් පතන තන බිම්. මුහුදු මට්ටමේ සිට මෙතන එම් අකුර දාගන්න මීටර් 2000ක් පමණ ඉහළින් පිහිටයි. අධික වර්ෂාපතනයක් සහිතයි. ඔය හෝටන් තැන්න එහෙම ගත්තම ඒවා තෙත් පතන තන බිම්. වර්ෂාපතනය ගොඩක් වැඩි මීදුමෙන් වැහිලා තියෙනවා. සාමාන්‍යයෙන් වනාන්තර වලට යාබදව පිහිටයි. ඒතර ඒ තෙත් පතන තන බිමක් ඉවරුනාම තමයි වනාන්තරේ පටන් ගන්නේ. තෘණ වර්ග හැරුණු විට තනිව වැඩෙන ගස් වර්ගද පවතී. තනකොළ ගස් තමයි ගොඩාක් තියෙන්නේ. අතරින් පතර තනි ගසුත් තියෙනවා. මහරත් මල් ඒ අතරින් ප්‍රමුඛ ශාකය වේ. ඒවා මත උස්මියා නම් ලයිකනේද වැඩි. ටෙරීඩියන් නම් පර්ණාංගයේද දැකගත හැකියි. ඒතර මේ වගේ ශාක වර්ග කීපයක් තියෙන්නේ. තන බිම තමයි ගොඩාක්ම තියෙන්නේ. දැන් මේකෙත් සත්තු ගොඩක් ජීවත් වෙනවා. තනකොළ කන්න මූව වගේ සත්තු. ඒ වගේ ජෛව විවිධත්වයක් මෙවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. සමහර පක්ෂි විශේෂ මේවා හොයාගෙන යනවා. උදාහරණ විදිහට හෝටන් තැන් තමයි ප්‍රධානම තෙත් පතන තන බිම. තෙත් පාතන බිම් කියන්නේ ඔය මේ නූරෙලි ඒ වගේ පැතිවලනේ. ඔව් හෝටන් තැන්න තියෙන ප්‍රධාන භගවන්තලාව තේ එහෙම තියෙන. සාගර ආශ්‍රිතව තියෙන තන බිම් සාගර ආශ්‍රිත අයන් මුහුදු මේ මුහුද ආශ්‍රිතව තියෙන තන බිම්ස මේ තෙත් බිම් නෙමෙයිද? සෝරි තෙත් මුහුදු ආශ්‍රිතව තන බිම් නෑනේ. මුහුද ළඟ තියෙන මුහුදු වෙරළනේ. තන බිම් ගොඩක් තියෙන්නේ වනාන්තරයක් පටන් ගන්න තැන් වල. ඔය ගාල කොටු ඒ පැත්තේ යම් තියෙන අන්‍යයන් තන බිම්. ඒක මිනිස්සු හදපු වගේ තන බිමක් ගොඩක් වෙලාවට තියෙන්නේ වනාන්තරයක් පටන් ගන්න තැන. වනාන්තරයකට යාබදව තමයි තියෙන්නේ. නැත්තම් කන්දක් මුදුනේ ඒ වගේ තැන් වල තමයි තන බිම් තියෙන්නේ.
ඊළඟ තියෙනවා වියලි පතන තනබිම්. තෙත් පතන වලට වඩා වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා. මානා කියන තෘණ වර්ගයේ බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වගේ කොටි එහෙම වැඩිපුර ඉන්නවා. එයාලට අර ගස් අතරින් වේගෙන් හැංගිලා දඩයම් කරන්න එහෙම ලේසි. මිටියාවත් හා කඳු බෑවුම් වල ඇති කුඩා වනාන් දීවියෝ එහෙම ඉන්නවනේ. පොට් කුඩා යන්නේ. කුඩා වනාන්තර හැරුණු විට අනෙක් ප්‍රදේශ තෘණ වලින් පමණක් වැසී ඇත. බොහෝ විට නියන් සමයේ ගින්නට හසු වීමෙන් තනකොළ පිච්චිලා යනවා. මේ නිසා පොළොව නිරාවරණය වෙලා වැසි කාලයේදී කාදනයට ලක් වෙනවා. ඒතර මේ වගේ බියලි කලාපය නිසා දිගු නියන් සමයක් තියෙනවා. විශේෂයෙන් මැයි ඉඳන් සැප්තැම්බර් දක්වා නියත දිග මෝසම් කාලෙදී මේ පැත්තට වැස්ස අඩු වෙනවා. ඒතර ඒ කාලෙදී ගස් සමානලට ලැබු ගිනි වගේ ඇවිල්ලා පිච්චිලා යන්න පුළුවන්. එතකොට මේ නිසා වැස්ස ලැබෙන කාලෙට සමහරලාට මේවා කාදනය වීමටත් ලක් වෙනවා. මේකෙත් උදාහරණ කීපයක් ලියන්න. ඌව ද්‍රෝණියයි රක්වානයි කියලා. තෙත්පතන් තනබිම් එහෙමනම් තව තියෙන ඔය සඳේලිය එලිපැන්න ඒ වගේ පොතේ තියෙනට විතරක් දෙනවා. වැඩිපුර ලියලා තේරුම් ගන්න. ඊළඟ තියෙනවා දමන සහ තලාව කියලා වර්ග දෙකක් තියෙනවා. මේ තලාව කියලා තියෙන්නේ පහතරට තෙත් කලාපය. ඒක මතක තියාගන්නත් පුළුවන් මේ තයන්න තියෙනවා. තලාව කියලා හඳුන්වන්නේ පහතරට තෙත් කලාපය තියෙනවා. දමන කියලා කියන්නේ පහතරට වියලි කලාපය තියෙනවා. පහතරට ප්‍රදේශවල තෙත් කලාපේ තලාව තියෙනවා. වියලි කලාපේ දමන තියෙනවා. මේ දමනවල ගොඩක් හේන් ගොවිතැන් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. වනාන්තර එලි කරනවනේ. ඒකට ඒ තැන්වල දමන තනබිම් හටගන්නවා. මානා ඉලුක් බට වගේ තෘණ වර්ග දිවුල් පළු මයිල මාදන් වැනි ශාකත් බහුලයි. මේ දිවුල් එහෙම තියෙන හින්දා අලි ඇතුණු ගොඩක් ඒවාට ප්‍රිය කරනවා. එයාලට ආහාර තියෙන හින්දා. ඇවිදින්නත් ලේසියි තනබිම් වල. ගස් වල හැප්පෙන්නේ මොනවද? එහා මෙහා නිදහසේ ඇවිදින්න පුළුවන්. ඒ නිසා අලි ඇතුන් ගොඩක් මේ දමන තනබිම් වලට ප්‍රිය කරනවා. ඔය දමන පැතිවල නේද ඔය හේන් එහෙම තියෙන්නේ. හේන් වගාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇති වෙලා. හේන් වගා කරලා ඒ භූමිය අතහැරලා දාන්න. එතකොට ඒක තනබිම් බවට පත් වෙනවා. උදාහරණ කීපයක් දෙන්න. විල්පත්තුව මාදුරු ඔය වැලි කන්ද වගේ. ඊළඟ තලාව තනබිම් වෙන්නේ තේන් ගොවිතැන් වල ප්‍රතිඵලයක්. ඒවා තියෙන්නේ පහසරට තෙත් කලාපේ. ඒවටත් උදාහරණ කීපයක් දෙන්න. හල්දුම්මුල්ල කළුතර මාතර වැනි දිස්ත්‍රික්ක. උතර ඒ විදිහට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන විදිහ නිරි ඇඳලා තියෙන රූප සටහනකින් අපිට ඒ වයින් වැඩිපුර වනාන්තර තියෙන්නේ මේ බියලි කලාපේ. මේ ඊළඟට පාතරට ප්‍රදේශ නැගෙනහිර කලා පැත්ත ගත්තම මේ පැත්තේ ගොඩක් වනාන්තර තියෙනවා. සිංහරාජ වනාන්තරය නම් තෙත් කලාපේ ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍ය රටක් ගත්තම 125%ක්වත් වනාන්තර වලින් වැහිලා තියෙනවා. ඉස්සර කාලේ නම් 75%ක් වනාන්තර වලින් වැහිලා තිබුණා කියනවා. දැන් නම් 125%ක්වත් නෑ 121ක් වගේ තමයි මුළු ලංකාවම ගත්තොත් වනාන්තර තියෙන්නේ. ඒතර ඒ විදිහට තමයි මේ ස්වභාවික පරිසර පද්ධති වනාන්තර සහ තනබිම් කියලා වර්ග දෙකක් අපි කරනවා. ඊට පස්සේ තියෙනවා මිනිස්සු හදපු ඒවා. ඒවට අපි කියනවා ශ්‍රී ලංකාවේ පවතින නිර්මිත. නිර්මිත කියන්නේ මිනිස්සු හදපු ඒවා. ඒවා වර්ග තුනක් කියවනේ. කුෂිකාර්මික, කාර්මික සහ ජනාවාස විදිහට නිර්මිත පරිසර වර්ග තුනක් තියෙනවා. ඒක අපිට මුලින්ම තියෙන්නේ කුෂිකාර්මික පරිසර. ඒ ඉස්සලාව තියෙන කුෂිකාර්මික පරිසර පද්ධති. ආහාර අවස්ථාවේ සපුරා ගැනීම සඳහා
භෝගෝගාව සහ සත්ත්ව පාලනය සිදු කිරීමට සකස් කළ පරිසර පද්ධතියක් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. ඒතර මේ කුඹුරක් වගේ ගොවිතැන් කරන්න හදපු තැනක්. එහෙම නැත්නම් සත්ත්ව පාලනය කරන්න හදපු මේ ගොවි බිමක්. ඒ වගේ තැන් වලට අපි කියනවා කෘෂිකාර්මික පරිසර පද්ධති කියලා. ස්වභාවික පරිසරවල ව්‍යාප්ත වෙලා තිබිච්ච ඇතැම් ශාක හා සතුන් මිනිසා විසින් තම පාලනය යටතේ ඒකරාශී කර ඇති අවස්ථා කෘෂිකාර්මික පරිසරවල හම්බ වෙනවා. වී ගොවිතැන, තේ, එළවලු වගාව, ඒ වට වගේ දේවල් වලට බිම් සකස් කිරීමක් සිදු කළා. සත්ත්ව විශේෂ වලට පාලනය කරන්න වෙනම බිම් හරක් එහෙම ඇති කරන්න තන බිම් පාවිච්චි කරනවා. මෙහිදී තෘණබිම් සතුන් විසින් උලා කෑම නිරන්තරයෙන් සිදුවන විට චාක සන්තතියක් ඇති නොවේ. එනම් ජෛව විවිධත්වය සීමා සහිතව සිදුවෙනවා. ඒතර මේ වගේ කෘෂිකාර්මික බිම් කියන්නේ මිනිස්සු හදපු ඒවානේ. ඒකට ඒ වගේ දේවල් නිසා මේ ස්වභාවික පරිසර පද්ධතිය වලට හානියක් වෙන්න පුළුවන්. ඒකෙත් අපි උදාහරණ කිහිපයක් ලියන කෘෂිකාර්මික පරිසර වලට. අපි මේ ගොවි පොලක් ගත්තම ඒක කෘෂිකාර්මික පරිසර පද්ධතියක්. කුඹුරක් ගත්තම ඒක කෘෂිකාර්මික පරිසර පද්ධතියක්. උදාහරණ විදිහට කුඹුරු ඊට හේන් වගා කරන බිම් සත්ත්ව ගොවි පොළවල් හරක් ඇති කරන තැන් මේ වගේ ප්‍රදේශ මිනිස්සු තමන්ගේ ගොවිතැන් කටයුතු වලට මේ බිම් සකස් කරලා ප්‍රයෝජනට අරගෙන තියෙනවා. ඒතර මේ පරිසර පද්ධතිය අපිට වෙනස්කම් කියන්න පුළුවන් ස්වභාවික පද්ධතියක් සහ කෘෂිකාර්මික පද්ධතියක් ගත්තම ඒවයි වෙනස්කම් තියෙනවා. දැන් ස්වභාවික පරිසරයක් ගත්තම ස්වභාවික ක්‍රියාවලිය වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. කෘෂිකාර්මික පරිසර පද්ධතියක නම් මිනිස්සු තමයි බිම් සකස් කරලා ඒවා මිනිස්සුන්ට අවශ්‍ය විදියට හදාගෙන තියෙන්නේ. මිනිසා විසින් බිම් සකස් කිරීම සිදු කරනවා. ඊළඟට ස්වභාවික පරිසර පද්ධතියක නම් ඉතා ඉහළ ශාක විවිධත්වයක් තියෙනවා. හැබැයි කෘෂිකාර්මිකයෝ වගේ එහෙම නැහැ. මිනිස්සු විසින් වගා කරන ශාක වර්ග කීපයක් තමයි තියෙන්නේ. වගා කිරීමට තෝරාගත්ත ශාක කීපයක් විතරක් තියෙනවා. ශාක හා සත්ත්ව කොටස් එහිම දි รา පත් වන බැවින් පෝෂක ආරක්ෂා වෙනවා. ගස් මැරුණම ඒ පසටම එකතු වෙයි. හැබැයි කෘෂිකාර්මිකයෝ වගේ අස්වැන්න ඉවත් කරනවා. ඒ නිසා පෝෂක ඉවත් වෙනවා. අස්වැන්න ඉවත් කිරීමේදී පෝෂකත් ඉවත් වෙලා යනවා. ඒක අලුතෙන් පොහොර එහෙම දාන්නේ. මේකට නම් පොහොර දීම අවශ්‍ය නැහැ. හැබැයි කෘෂිකාර්මිකයවට අස්වැන්න අයින් කරද්දී පෝෂකත් ඉවත් වෙනවා. ඒ නිසා පොහොර දාන්නත් අවශ්‍යයි. ස්වභාවික ක්‍රම වලින් ජලය හම්බ වෙනවා ස්වභාවික පරිසරවලට. මේ වගේ පරිසරවලට අපිට ජලය සම්පාදනය කරන්න සිදු වෙනවා. ස්වභාවික පරිසරයක නම් පලිබෝධකයන් ස්වභාවිකවම පාලනය වෙනවා. මේවට අපිට කෘත්‍රිම ක්‍රම යොදා ගන්න සිදු වෙනවා. කෘමිනාශක සමානට පාවිච්චි කරන්න වෙනවා. ස්වභාවික පරිසරයේ පස් ස්වභාවිකව සංරක්ෂණය වෙනවා. සංකීර්ණ ආහාර ජාල තියෙනවා.
කෘෂිකාර්මික පරිසරයක නම් පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න සිදු වෙනවා. ගල් වැටි බඳින්න වෙනවා. කාණු කපන්න වෙනවා. මේ වගේ ආහාර ජාලත් එහෙම ලොකුවට නැහැ. තෝරාගත්ත භෝග කීපයක් විතරනේ තියෙන්නේ. ඒ නිසා ආහාර ජාල සරලයි. සංකීර්ණ ආහාර ජාල නැහැ. ඊළඟට තියෙනවා කාර්මික පරිසර. එතන මේ කෘෂි කාර්මික කියන්නේ මිනිස්සු විසින් ඉදි කරපු වගා කටයුතු කරන්න තෝරගත්ත දේ. කාර්මික කියන්නේ මිනිස්සු විසින් මේ කර්මාන්ත ශාලා ඉදි කරලා තියෙනවා. මොකක් හරි නිෂ්පාදනයක් සිදු කරන්න අපි හිතමු රෙදි පිළි කර්මාන්ත ශාලාවක් කියලා. ඒතර ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. අමුද්‍රව්‍ය තියෙනවා. ශ්‍රමය තියෙනවා. ශක්ති සම්පත් තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරලා තමයි කාර්මික පරිසරයක් හදාගන්න. මොකක් කර නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශ්‍රමය, ශක්ති සම්පත් මේ ඔක්කොම එක රාශී කරලා ගොඩනගපු පද්ධතියක් තමයි කියන්නේ අපි කාර්මික පරිසර පද්ධතියක් කියන්නේ. රටක් සංවර්ධනය කිරීමේදී රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හේතු වන බොහෝ දෑ. උදාහරණයක් විදිහට ආහාර, ඊළඟට ඖෂධ, ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, සනීප ආරක්ෂක ද්‍රව්‍ය මේ වගේ දේවල් කර්මාන්ත ශාලා ආශ්‍රිතවම නිෂ්පාදනය කරනවා. ඒතර මේවා හදන අතරේ අපිට අහිතකර බලපෑම් කීපයකුත් වෙන්න පුළුවන්. කාර්මික පරිසරවල අධික ශබ්ද දූෂණයක් සිදු වෙනවා. මැෂින් ඔක්කොම වැඩ කරද්දී ලොකු ශබ්දයක් පිට වෙනවා. පිටවන විෂ වායු, ධූලි ඒවත් පරිසරයට අහිතකරයි. හානිකර රසායන ද්‍රව්‍ය පරිසරයට උදාහරණ. ඒ වගේ ජලයට වගේ එකතු වෙන්න පුළුවන්. අධික තාපයක් පිට වෙනවා. දූෂිත ජලය ජලාශය වලට එකතු වෙනවා. මේ වගේ දේවල් නිසා පරිසර දූෂණයකුත් මේ ආශ්‍රිතව සිදු වෙනවා. ඒකට උදාහරණයක් විදිහට මිමි ඇඳුම් කර්මාන්ත ශාලා, ගාමන් ෆැක්ටරි, රබර් කර්මාන්ත ශාලා තියෙනවා, තේ කර්මාන්ත ශාලා තියෙනවා. සමහර රටවල නම් අවියාවිද හදන කර්මාන්ත ශාලා වෙනවා. ඒ ඔක්කොම කාර්මික පරිසර. ඊළඟට තියෙන අවසාන වශයෙන් ජනාවාස පරිසර. මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් ගාමීය හෝ නාගරික පරිසරයක් ජනාවාස පරිසරයක් ලෙස හඳුන්වනවා. මිනිස්සු තමන්ට ජීවත් වෙන්න නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ජනාවාස පරිසර ඉදි කරගන්නවා. විවිධ අවශ්‍යතා මත නගරවලට සංක්‍රමණය වීම නිසා නාගරීකරණය හේතුවෙන් නාගරික ජනාවාස ශීඝ්‍රයෙන් බිහි වෙලා තියෙනවා. ගොඩක් අය ගම් අතහැරලා නගරවලට එන නිසා නාගරික ජනාවාස තමයි ගොඩක් ඉදි වෙලා තියෙන්නේ. ජනාවාස බිහිවීම අවදිමත් ආකාරයෙන් සිදුවීම නිසා පැන නැගිලා තියෙන ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට අපි නාගරික ජනාවාස ගත්තම ඉඩකඩ අඩුයි. නිසි පරිදි ආලෝකය හම්බ වෙන්නේ නැහැ. වාතාශ්‍රය අඩුයි. වසංගත රෝග වගේ ඉක්මනින් පැතිරලා යනවා. හදිසි ගිනි ගැනීම ඇති වෙන්න පුළුවන්. සංස්කෘතික හා සමාජ ගැටලු එක එක ආගම් වල කට්ටිය එක එක ජාතීන් ජීවත් වෙනවා. එහෙම වුණාම සංස්කෘතික හා සමාජීය ගැටලු ඇති වෙනවා. වර්ෂාවකදී පිටාර ජලයෙන් සම්පූර්ණ යට වෙනවා. දැන් ඔය කැලණිය එහෙම පහුගිය දවස්වල යට වෙලා තිබුණා. අවදිමත් ඉදිකිරීම නිසා ඒවා ඉක්මනින් ජලයෙන් යට වෙනවා. සනීප ආරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නැහැ. ගෘහස්ත කැරි කසල ඉවත් කරද්දී අපහසුතාවලට ලක් වෙනවා. මේ වගේ ගොඩක් ගැටලු නාගරික ජනාවාස ආශ්‍රිතව ඇති වෙලා තියෙනවා. මේකට හරියන්න අපි ක්‍රමවත් විධිමත් ආකාරයෙන් ජනාවාස ඔය ෆ්ලැට් හදලා තියෙනවා. ඒ වගේ ටිකක් විධිමත් ආකාරයෙන් ජනාවාස ඉදි කරගෙන මේ මිනිසුන්ගේ අවශ්‍යතා සපුර ගන්නත් එපා ඉතින්. ඒ නිසා මේ වගේ අක්‍රමවත් ජනාවාස අයින් කරලා මේ සංකීර්ණ තට්ටු නිවාස වගේ
ඉදි කරලා අපිට පුළුවන් මේ ගැටලු වලින් වෙන හානිය ටිකක් හරි අඩු කරගන්න. අතර මේ විදිහට කෘෂිකාර්මික කාර්මික සහ ජනාවාස විදිහට මිනිස්සු විසින් නිර්මිත පරිසර පද්ධති ගොඩනගාගෙන තියෙනවා. අතර ඔය ටික තමයි තියෙන පරිසර පද්ධති ගැන. මේ ප්‍රශ්න කරා නේද? මේ අච්චුපතේ අභ්‍යාස ටික ගන්නවා. ඔව් සර් සමහර ඒවා කර අච්චුපතේ අභ්‍යාස ටික කරනවා. මේක පළවෙනි එක තියෙනවා ජෛව විවිධත්වය ගැන කියවෙන නිවැරදි වගන්ති. ඔබ දැන් ගිය සතියේ කරේ මේ ජෛව විවිධත්වය කියලා කිව්වම ඒකට විවිධත්වයන් කීපයක් අයිති වෙනවා. එක විවිධත්වයක් තමයි මේ පරිසර පද්ධති තියෙනවා එකිනෙකට වෙනස් ඒවා. ඒතර පරිසර පද්ධති වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඊළඟට පරිසර පද්ධතියක ඉන්න ජීව විශේෂ අතර විවිධත්වයක් තියෙන්නත් පුළුවන්. පරිසර පද්ධති වල විවිධත්වයක් තියෙනවා. ඒකේ ඉන්න ජීව විශේෂවල විවිධත්වයක් තියෙනවා. එකම විශේෂයක ජීවීන් අතරත් විවිධත්වයක් තියෙනවා. අපි ඒකට කියන්නේ ජාන විවිධත්වය කියලා. ඒතර මේ විදිහට පරිසර පද්ධති විවිධත්වය, ඒකේ ඉන්න ජීව විශේෂවල විවිධත්වය, ඒකේ තියෙන ජාන විවිධත්වය. උදාහරණයක් ගත්තම පරිසර පද්ධතිය ගැන අපි දැන් කතා කරේ. වනාන්තර, තනබිම්, ජලජ පරිසර. ඊළඟට ඒකේ ඉන්න ජීව විශේෂ ගත්තම සත්තු ඉන්නවා, ශාක ඉන්නවා. ඒකේ එක විශේෂයක් ගත්තම දැන් වඳුරු කියන විශේෂය ගත්තම වඳුරන්ගේ එක එක જાතියේ වඳුරු ඉන්නවා. ඒකට කියනවා ජාන විවිධත්වය. එහෙනම් අපි පොදුවේ අර්ථ දක්වන්න පුළුවන් පරිසරයක සිටින ශාක සතුන් සුද්ධ ජීවීන් ඇතුළු ඔවුන්ගේ ජාන විවිධත්වය හා ඔවුන් වෙසෙන පරිසර පද්ධති වල විවිධත්වය. මේ ඔක්කොටම තමයි පොදුවේ කියන්නේ ජෛව විවිධත්වය. දෙවැනි එක ජෛව විවිධත්වය සඳහා තර්ජනයක් නොවන්නේ ගැටලුවක් නොවන එක මොකද? පරිසර දූෂණයේ විශාල ගැටලුවක් නේ. ආක්‍රමණික ජීව විශේෂ සමහර සත්තු අපි කියවර මාළු ටැංකියට දාන්නේ. මාළුව කවුද මේ? ටැංකි මාළු. කළු පාට. ටැංකි සුද්දා. ටැංකි සුද්දා. ඊළඟට මන්නාව වගේ මාළු. ඒගොල්ලෝ මේ තර්ජනයක් වෙලා තියෙනවා ආක්‍රමණික විශේෂ. ගන්ධපාන සැල්වීනියා වගේ ශාක. මානව ජනගහනය ඉහළ යාමත් විශාල ගැටලුවක්. ඊළඟ තුන්වෙනි එක මේ උත්තරේ දානකල් පොඩ්ඩක් ඉන්නේ කියවන කල්ස. මේකට වගන්ති කීපයක් දීලා තියෙනවා ජෛව විවිධත්වයේ වැදගත්කම ගැන. ඒ වලින් කියලා තියෙන ඉහළ ජෛව විවිධත්වයක් ඇති විට පරිසර පද්ධතියක පැවැත්ම හා ස්ථායීතාව ඉහළ වෙනවා. ඒක හරියනේ. දෙකෙන් කියන ජෛව විවිධත්වයේ හේතුවෙන් ජීව විශේෂ අතර අවශ්‍යතාවලට තරංගය අඩු වෙනවා. ඒකත් හරිනේ. එක එක සත්තු ගන්න එක එක ආහාර. එහෙම වුණාම ආහාර වලට තියෙන තරංගය අඩු වෙනවා. ඒක හරි. දැන් අපි සත්තු ගත්තම තරංගය අඩු වෙනවා කියවස ඒ කියන්නේ තරංගය වැඩි වෙනවා නේ. නෑනේ දැන් සත්තු එක එක ආහාර ගත්තම එකම ආහාරය මත යැපෙන්න ගියොත් තරංගය වැඩි. එක එක සත්තු එක එක ආහාර ගත්තම තරංගය අඩු වෙනවා. තරංගය අඩු වෙන එක තමයි හොඳ. තරංගය වැඩි වෙනකොට පැවැත්මට බලපානවා නේද? හරි. තුනෙන් කියන ආවේනික ජීවීන් සංරක්ෂණයට මිනිසා යොමු වෙලා තියෙන්නේ පුරුල් එකත් හරිනේ. උත්තරේ මොකක්ද දෙන්න? උත්තරේත් මාක් කරන්න. මේක ABC ඔක්කොම. පහත් සඳහන් ඒවායෙන් නිර්මිත පරිසරයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද? නිර්මිත කියන්නේ මිනිස්සු හදපු ඒවානේ. කඳුකර වනාන්තර නම් ස්වභාවිකව තියෙනවා. පොකුණුත් ස්වභාවිකව තියෙනවා. කෘෂිකාර්මික කියන්නේ මිනිස්සු වගා කටයුතු කරන්න හදාගත්ත ඒවා. තෙත් පතන කියන්නේ පහතරට තෙත් කලාපයේ තියෙන තනබිම් ඒවත් ස්වභාවිකව තියෙනවා. ඊළඟ පරිසර පද්ධතියක් ගැන දක්වා ඇති පහත වගන්ති සලකා බලන්න. පරිසර පද්ධතියක් කියන අපි උදාහරණයක් විදිහට වනාන්තරයක් ගමු. එය තනියම ක්‍රියා කළ හැකි බැවින් ස්වායත්ත ඒකකයකි. වනාන්තරයට කවුරුත් ගිහිල්ලා පොහොර දාන්න වතුර දාන්න ඕනේ නැහැ. එයා තනියම වැඩ කරනවා. ඒක හරි. ශක්තිය ඒක දිශානතිකව ගලා යන අතර ද්‍රව්‍ය චක්‍රීකරණය වේ. අපි දැන් වනාන්තරයක් ගත්තොත් එයාට සූර්යාගෙන් හම්බ වෙනවනේ හිරුවෙලිය. හිරුවෙලියෙන් තමයි ශක්තිය හම්බ වෙන්නේ.
ඒතකොට ඒ ශක්තියෙන් කොටසක් වනාන්තරයේ තිර කරනවා. ඉතුරු ශක්තිය නිදහස් කරලා යවනවා. එතන මේ සූර්යයාගෙන් අඛණ්ඩව ශක්තිය හම්බෙනකන් තමයි වනාන්තරවල පැවැත්ම තියෙන්නේ. එහෙනම් මේක ශක්තිය ගලා යන්නේ ඒක දිශානුතිකව. සූර්යයාගෙන් එනවා පරිසර පද්ධතියේ කොටසක් තිර වෙනවා. ඉතුරු ටික පිට වෙලා යනවා. සූර්යයා ඒ කියන්නේ තියෙනකම්ම තමයි. සූර්යයාගෙන් ශක්තිය ලැබුණ නැත්නම් මේ ලෝක විනාශද? ඔව් ඉතින් සූර්යයා මිය ගිය දවසක මුළු ලෝකෙම විනාශ වෙනවා. ඒතර ඒක දිශානි ගලා යන එක හරි ද්‍රව්‍ය නම් එහෙම ඒක පැත්තට ගලන්නේ නැහැ නේ චක්‍රීකරණයක් නේ. ජල චක්‍රය ගත්තොත් ජලය තියෙනවා ඒක වාෂ්ප වෙලා වලාකුළු වැදිලා ආයි වහිනවා. ඒක චක්‍රීකරණය වෙනවා. ශක්තිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ ජීවි ඒ කියන්නේ අන්ත ශක්තියෙන් අර සූර්යයාගෙන් ගස් වලට ලැබෙන එකෙන් ආයෙ වෙන දෙයක් වෙන්නේ නැහැ නේ. ඔව් ඒ කෑම ඉතින් සත්තු කාලා ඊට පස්සේ ඒක ද්‍රව්‍යයක් බවට පත් වුණාට පස්සේ චක්‍රීකරණය වෙනවා. ශක්තිය ගන්න පුළුවන් සූර්යයාගෙන් විතරයි. ඊට පස්සේ ජීව අතර අන්තර්ක්‍රියා තියෙනවානේ. කොටියෙක් ගිහිල්ලා මුවෙක් කනවා ඒ වගේ දේවල් තියෙනවා. ජීව අජීව ඒවත් තියෙනවානේ. ගස් වලින් පොළවෙන් ජලය ගන්නවා. ජීවි අජීවි සම්බන්ධතාවක් තියෙනවා. ඒකෙත් තියෙනවා ABC ඔක්කොම. හරි. ඊළඟ එකේ යා කරන්න තියෙනවා. කුඩා පත්‍ර තියෙන ඇඹරුණු කඳන් තියෙන. ගොඩක් කුලම් පාරෙන් වැඩි හින්දා ගස් මිටි වෙලා ඇඹරිච්ච ගස් තියෙන. මොන වනාන්තරවලද එහෙම තියෙන්නේ? ගස් ගොඩක් උස ගිහිල්ලා නැහැ හුලම් පාර වැඩි හින්දා හුලඟට ඔරොත්තු දෙන්න මිටි අර කඳුකර වනාන්තරවල. අනිත් පැත්තට යා කරන්නේ. මේ සාගර වලට වඩා සාගර වලට වඩා මේ කඳු වල කඳු වලට වඩා මෝසම් වනාන්තර වල සුළං වැඩිනේ. මොකද සාගර වල සුළං තියෙනවා. නෑ සාගර වල සුළං වලට වඩා කඳුකර වල හුලම් පාර වැඩි. කන්ද මුදුනට ඒ හුලම් බාධකයක් නේ. හුලං එනකොට ඒ ඔක්කොම කන්දේ හැප්පිලා එතන සුලි වගේ හැදෙනවා. ඒතකොට ඒ හරිය හුලම් පාර නිතරම වැඩි. ඊළඟ ශාකවල මුදුන් ස්තරීභවන වෙලා තියෙන සමහර ගස් උස යනවා. සමහර ගස් ටිකක් මිටි. සමහර ගස් පල්ලෙහෙම තියෙන. ඒ උසම ඒවට අපි කියනවා නෙරු ශාක කියලා. ඊට පස්සේ තියෙනවා වියන් ස්තරය කියලා ටිකක් මිටි ගස් තට්ටුවක්. ඊට පස්සේ තියෙනවා තව පොඩි තට්ටුවක්. ඊට පස්සේ යට තට්ටු. තෙත් වර්ෂා වනාන්තර වල තමයි මේ වගේ තට්ටු තියෙන්නේ. ඊළඟට පළු වීර කෝන් වගේ ශාක බහුලව තියෙන. මෝසම් වනාන්තරවල ගස් ගොඩක් නැහැනේ. ගොඩක් තියෙන තනකොළ ගස් යටි වගාව තමයි වැඩියෙන් තියෙන්නේ. තැන් තැන් වල මේ වගේ ගස් තියෙනවා. මහරත් මල් වැඩිපුර තියෙන්නේ අර හෝටන් තැන් එහෙම තියෙනවා කිව්වේ. තෙත් පතන වල තමයි වැඩිපුර තියෙන්නේ. පොඩි තලින් එක. ඊළඟ ප්‍රශ්න අනාදිමත් කාලයක පටන් පවතින ස්වභාවික පරිසර පද්ධතිය වලට අමතරව මිනිසා විසින් නිර්මාණය කරපු පරිසර පද්ධතිත් තියෙනවා. ස්වභාවික පරිසර පද්ධතියක තියෙන වැදගත් ලක්ෂණ දෙකක්. දැන් ස්වභාවික පරිසරයක් ගත්තම ශාක පිටලා තියෙනවා. ශාක කොහොමත් දෙකේම තියෙනවා. මේකේ ශාක විවිධත්වය වැඩි. ජෛව විවිධත්වය ගොඩක් වැඩි. එක එක වර්ගයේ ගස් තියෙනවා සත්තු ඉන්නවා. නිර්මිත පරිසරයක් කියන්නේ අර ඔක්කොම හොඳට තියෙනද? මිනිස්සු හදපු ඒවානේ. ස්වභාවික කියලා කියන්නේ මේ ඉබේ ස්වභාවික සිංහරාජ වගේ වනාන්තර ගත්තම ස්වභාවිකයි. ස්වභාවිකේ වගේ ගොඩක් ජෛව විවිධත්වය වැඩි. ඊළඟට ඒකේ මේ පිටින් මුකුත් අපි බිම් සකසන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැනේ. ස්වභාවිකවම ඒක පාලනය වෙනවා. ඒ වගේ ලක්ෂණ ලියන්න පුළුවන්. ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. මේ ද්‍රව්‍ය අස්වැන්න අපි අයින් කරන්නේ නැහැනේ. ඒ නිසා ද්‍රව්‍ය චක්‍රීකරණයක් තමයි තියෙන්නේ. ඒ වගේ ලක්ෂණ ලියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ තියෙන නිර්මිත පරිසර පද්ධති වර්ග ලංකාව ගත්තම නිර්මිත පරිසර කියන්නේ මිනිස්සු හදපු ඒවානේ. ගොඩනැගිලි කියන්නේ දැන් වගා කටයුතු කරන්නේ මොනවද?
තේ කෘෂිකාර්මික පරිසරක. ඊළඟට මේ ජීවත් වෙන යාන්ත්‍රික නිවාස හදාගෙන තියෙනවා ජනාවාස පරිසර. ඊළඟට කර්මාන්ත ඉදි කරලා තියෙනවා කාර්මික පරිසර. මේ විදිහට ශ්‍රී ලංකාවේ නිර්මිත පරිසර වර්ග තුනක් තියෙනවා. කෘෂිකාර්මික, කාර්මික, ජනාවාස. නිර්මිත පරිසරයක් සඳහා නිදසුන් දෙකක් ආරණ්‍ය ලොක්ඩවුන් දෙක ඔක්කොම එකයිද? අනේ මේකට උදාහරණයක් තමයි දෙවෙනි කරන්නේ. දෙවෙනි එකට මේවා දෙවෙනි එකට තමයි මේවා ලියන්න ඕනේ. කුෂිකාර්මික ජනාවාස කාර්මික. තුනෙන් ආන නිර්මිත පරිසරයක් සඳහා නිදසුන් දෙකක්. ඒක මිනිස්සු හදපු අපි දැන් කුෂිකාර්මික පරිසරයක් ගත්තාම කුඹුරක් කියන්නේ නිර්මිත පරිසරයක්. ඊළඟට හේන් ගොවිතැන් වගාවක් කියන්නේ නිර්මිත පරිසරයක්. ඊළඟට මහල් නිවාස සංකීර්ණයක් කියන්නේ ජනාවාස පරිසරයක්. තේ කර්මාන්ත ශාලාවක්. ඒ වගේ මොනවාරි දෙකක් ලියන්න පුළුවන්. මිනිසා නිර්මාණය කරපු පරිසර පද්ධතියක තියෙන පොදු ගැටලු දෙකක්. මිනිස්සු හදපු පරිසර පද්ධතියක තියෙන ගැටලු වසංගත රෝග ඉක්මනින් ව්‍යාප්ත වෙලා යනවා. ඊළඟට ජනාවාස පරිසර ගත්තම ඊට පස්සේ කාර්මික පරිසර ගත්තම ජල දූෂණය, වායු දූෂණය, මේ පස දූෂණය, ඒ වගේ පරිසර දූෂණය ගොඩක් වැඩි. ඊළඟ ද්‍රව්‍ය චක්‍රීකරණයක් වෙන්නේ. උදාහරණයක් විදිහට අපි කුඹුරක් ගත්තම ඒකේ අස්වැන්න අයින් කරන වින්ද ද්‍රව්‍ය චක්‍රීකරණය වෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු තමයි තියෙන්නේ. එක්තරා නිර්මිත පරිසරයක රූප සටහනක් පහත දැක්වේ. එම පරිසරයේ තියෙන ගැටලු දෙකක් සහ ඊට පිළියම්. ඒතර මේ පරිසරය ගත්තම මේකේ තියෙන ගැටලු මෙතන රත වාහන තදබදේ ගොඩක් වැඩි. ඒක ගැටලුවක්. අපිට පුළුවන් ඒකට පිළියම් විදියට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න පුළුවන්. ඊළඟ මේ හරියේ මේ වායු දූෂණය ගොඩක් වැඩි. ඒතර අපිට ඒකට පිළියමක් විදියට පරිසර හිතකාමී බල ශක්ති හඳුන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සූර්ය ශක්තියෙන් දුවන වාහන හදන්න පුළුවන්. ඊළඟ ජෛව ඩීසල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවලින් අපිට මේ වායු දූෂණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන ගැටලු සහ ඒවට පිළියම් ලියන්න. මේක එච්චරයි තියෙන්නේ. මේක හිස්ටන් ටික දාන්න. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති කොටස් දෙකක් තියෙනවා. එකක් නිර්මිත, අනිත් එක උඩින් තෝරලා අංකෙ දැම්ම නම් පොඩ්ඩක් ඉන්න. නිර්මිත කියන්නේ මිනිස්සු හදපු ඒවානේ. ව්‍යාකරණ පහ අංකෙ දාන්නකෝ. මෙතනට 1 කියලා දැම්ම නම් ස්වභාවික පරිසර පද්ධති. ඊළඟට ස්වභාවික පරිසර පද්ධති නැවත බෙදා ගන්න පුළුවන් ආකාර දෙකකට. ස්වභාවිකය අපිට ආයෙ බෙදන්න පුළුවන්. පරිසර පද්ධති කියන එකක් තියෙනවා. අනිත් එක ජලජ පරිසරය. එකක් ජලජ පරිසරය. අනිත් එක ජලජය අනිත් එක වනාන්තර ස්වභාවික ඒක ගත්තනේ අතන. නෑනේ. වායක දෙකක් තියෙනවා. ඉන්න මන් දාන්න. මෙතනට දාන්න එපා. මෙතන මේ 1 2 3 තියෙනවා. උඩින්ද 1 හරි එතකොට 2 හරි 3. ඊට පස්සේ ස්වභාවික ජලජ පරිසර ආයිත් බෙදා ගන්නවා. හිස්තනක් කියුල් දිය. කියුල් දිය වලට අමතරව අනිත් වර්ග දෙක සාගර මුහුදු වගේ ඒවා කරදිය කියනවා. ඊළඟට මෙරිදිය කියනවා. මේ ගොඩබිම තියෙන ගංගා ඇලදොල වගේ. ඊට පස්සේ නිර්මිත පරිසර අපි ආයෙ බෙදා ගන්නවා. ජනාවාස අනිත් වර්ග දෙක. කෘෂිකාර්මිකයි
කාර්මික භෞමික නෙමෙයි කාර්මික කියලා. මේ තියෙන කාර්මික අට එකක් කෘෂි කාර්මික අනිත් එක කාර්මික. ඊට පස්සේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සහ භෝග වගාව හා සත්ත්ව පාලනය සඳහා සකස් කළ පරිසර පද්ධතියක් හිස්තැනක් ලෙස හඳුන්වයි. ආහාර අවශ්‍යතාව සපුර ගන්න, භෝග වගා කරන්න, සත්ත්ව පාලනය කරන්න. තෘණ භූමි හ්ම්. එහෙම නැත්නම් වනාන්තර. මේ තෘණ භූමිය වනාන්තර හරියන්නේ නැහැ එතනට. එහෙනම් පරිසර පද්ධති බෑ. එතනට එන්න නම් ඕනේ කෘෂි කාර්මික කියලා. කෘෂිකාර එතකොට කෘෂිකාර්මිකට එනවා ඇත්ත අර ස්වභාවික කාර්මික පරිසරය. නෑ එතන එකක් අඩුයි කෘෂි කාර්මික කියලා එකක් නැහැ. ඔය තියෙන ඒවායින් ගන්න වෙන්නේ අපිට වනාන්තර ඒත් බෑ. වනාන්තර අස්සේ හේන් කරන්නේ. ඒක ගන්න බෑ. මිනිස්සු හදපු එකක් වනාන්තර ගන්න වනාන්තර ගන්න බෑ. එතනට එන්න ඕනේ මේ කෘෂි කාර්මික කියලා එන්න ඕනේ. ඉතින් ඒ උඩ තියෙනවනේ කෘෂිකාර්මික. කෘෂිකාර අපි කලින් ගත්තානේ වෙන එකකට. ඉතින් අර මේ නිර්මිත පරිසරයකට ස්වභාවික කාර්මික පරිසරය ගන්න බැද්ද? බෑ නිර්මිත පරිසර වර්ග තුනයිනේ තියෙන්නේ කෘෂි කාර්මික කාර්මික ජනාවාස. ජනාවාස දීලා තියෙනවා. මෙතනටත් දාන්න වෙන්නේ කෘෂි කාර්මිකම තමයි. කෘෂි කාර්මිකයි කාර්මිකයි ජනාවාස. ස්වභාවික ආයදාම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ස්වාභාවික සහ නිර්මිත විදියට වර්ග දෙකයි. ස්වභාවික පරිසර පද්ධති අපි ආයෙ බෙදා ගන්නවා භෞමික පරිසර හා ජලජ පරිසර විදියට. ස්වභාවික ජලජ පරිසර ආයෙ බෙදා ගන්නවා කරදිය මෙරිදිය කෙවුල් දිය විදියට. ස්වභාවික භෞමික ස්වභාවික භෞමික පරිසර වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් වනාන්තර අනිත් එක තෘණ භූමි. ඔය විදිහට තමයි ස්තෙන් ටික එන්නේ. ඒතර අංක පොඩ්ඩක් පැටලුණා වගේ. ස්වභාවික දැම්ම භෞමික දැම්ම ඊට ජලජ කරදිය මිරිදිය භෞමික පරිසර වනාන්තර තනදි. එතන එක වචනයක් අඩු වෙර කුචි කාර්මික කියලා දාන්න. මකන්න එපා විනාඩි 5ක්. හරි සර්. මේ අනිත් ප්‍රශ්න ටික කරන්න ඕගොල්ලෝ මට තියෙනවා මට ක්ලාස් එකක් තියෙනවා. හෝම්වර්ක් තුන් ප්‍රශ්න ටික කරන්න බෙදමු. හරි සර් thank you සර්. ලීව් වෙනවා.